ආයිබෝවන් දිනන ජීවිත දිනූ මිනිසුන් නොකී කතාව අරගෙන අදත් අපි ඔබේ ආලින්දයට ගොඩ වෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ජීවිතය දිනන්නට බලාපොරොත්තු වෙන්න ඉන්න. ජීවිතය දිනීම පිළිබඳව හීනයක් තියෙන. ඔබ හැමෝටම අපේ මේ වැඩසටහන හොඳ උත්තේජනයක් සපයන බව අපි දන්නවා. අපේ මේ මැදිරියට ඇවිත් කතා කරන හැම කෙනෙක්ගේම ජීවිතවලින් ඔබේ ජීවිතය ආලෝකමත් වන්නට යම් එලියක් වැටෙන්නට ඇති බව අපි විශ්වාස කරනවා. අදත් එවැනි තවත් දවසක්. ඉතින් අද දවසේ අපි අපේ මැදිරියට ආරාධනා කළා ලංකාවේ ඉන්න ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පියෙකුට. ඔහු තුල චිත්‍ර ශිල්පියෙක් පමණක් නොවේ තවත් බොහෝ චරිත ගොනු වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න අපි දැන් හැරෙනවා ශාන්තකේ හේරත් මැතිතුමන් දිහාවට. ආයිබෝන් ඔබ ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන්. ඉතින් අද දවස ඔබට බොහෝ අත්දැකීම් එකතු කරන දවසක් බවට පත් වේවි. විශේෂයෙන් අද දිනන ජීවිත ඔස්සේ අපි කතා කරන්න හදන්නේ ශාන්තකේ හේරත් කියන චරිතය ගොඩනැගිච්ච හැටි, මේ චරිතය ගොඩනැගෙන්නට බලපාපු සාධක නැත්නම් අභියෝග මොනවාද? ඒ අභියෝග කොහොමද ජයගත්තේ? ඔබටත් එවැනි ගමනක් යන්නට ඕනේ කරන්නේ මොන වගේ ශක්තියක්ද කියන එක අද දවසේ අපි අපේ කතා බහ තුලින් මතු කරගන්නට උත්සාහ කරනවා. ඉතින් ඔබත් එක්ක කතා කරන මේ දිනන ජීවිත වැඩසටහන මීට කලිනුත් අපි කතා කරලා තියෙනවා. හැබැයි මේ දිනන ජීවිත වැඩසටහන ඇතුලේ අපිට කතා කරන්න තියෙන වෙනම මානයක නිසා මම කැමතියි දැනගන්න මුලින්ම මේ ළමා කාලය කොහෙද ගත කළේ, ගම කොහෙද මුල? මම ඉපදුනේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ මැදවල කියන ගමේ. ළමා කාලය ගත කරේ ඊළඟට අම්මයි අපච්චි ගුරුවරු වීම නිසා ඔවුන් යන පළාත් වලටත් යන්න සිදු වුණා. ඒ නිසා විවිධ අත්දැකීම් ලැබුවා. පුංචි කාලේ ඉඳලාම ඔබතුමා කියපු කතන්දරත් එක්ක සම්බන්ධ කතන්දරයක් මම කියලා එතනින් පටන් ගමු අපි. ඒ ළමා කාලෙන් පස්සේ පුංචි කාලේ ඉඳලා තිබිච්ච දෙයක් තමයි එදත් මං හිතුවේ නෑ අදත් හිතන්නේ මං දිනුවා කියලා. හැබැයි ඔබට එහෙම දිනුවා කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. මම දිනුවා කියලා හිතන්නේ නෑ. මම දිනන්න උත්සාහ කරනවා. පුංචි කාලෙත් නැගිටලා යන්න උත්සාහ කරා. කාගේවත් වාරුවක් නැතුව ඇවිදින්න පුංචි කාලේදී උත්සාහ කරා. කවුරුත් මගේ අතෙන් අල්ලලා මට ආරක්ෂාව දෙනවට මං කැමති වුණේ නෑ. අදත් එහෙමයි. දිනන්න උත්සාහ කරනවා. එහෙම කෙනෙකුට, එහෙම හිතන කෙනෙකුට ගොඩක් අත්දැකීම් තියෙනවා. ගොඩක් දේවල් පේනවා. ගොඩක් උත්සාහ කිරීම නිසා නැති වෙන දේත් ඇති කරගන්න බලාපොරොත්තු වෙන දේත් වැඩි. මේක හරිම ආස්වාද ජනක සංචාරය. නැති වෙන දේත් ඇති කරගන්නට බලාපොරොත්තු වෙන දේත් වැඩි. ඒ නිසා තමයි දිනන්න උත්සාහ කරන්නේ. දැන් අපි මෙහෙම මෙතෙන්ට යමු. දැන් ඔබ පොඩි ළමයෙක් වෙලා ඉන්න කාලේ ඔබගේ හීනේ තිබුණේ කවුරු වෙන්නද? මුලින්ම කාර් එකක් කෙලවන්න කැමති. එතකොට ඉතාම පුංචි කාලේ අපේ ගම්වලට කාර් එන්නේ අඩුවෙන්. එතකොට ඒක අපිට විස්මයක්. ඒ නිසා කාර් එකක් කෙලවන්න කැමති. ඊළඟට ටිකක් දන්න කාලේ වෙනකොට කඳු වලට උඩින් නිල් පාතේ අහසේ ප්ලේන් එකක් යනවා දැක්කම ඒක මිනිස්සු විසින් හදපු නිර්මාණය කරපු එකගේ එලවන කෙනෙක් ඉන්නවා කියන කතන්දරය අහපම ප්ලේන් එකක් එලවන්න කැමති. ඊළඟට තව දුරට යනකොට මම ගුරුවරයෙක්ගේ දරුවක් වීම නිසා ගුරුවරු විශාල රසක් එක්ක ආශ්‍රය කරන්න ලැබුණු නිසා ගුරුවරුන්ට ලැබෙන විශේෂ ස්ථානය ගැන අත්දැකීම් තිබුණාම ගුරුවරයෙක් වෙන්න කැමතියි. ළඟට ලෙඩ වෙලා
ඉස්පිරිතාලෙට ගියාම දොස්තර මහත්තයාගේ දිහාගේ ආකර්ෂණය ඇසුණා දොස්තර කෙනෙක් වුණත් හොඳයි කියලා හිතෙනවා. එහෙම එක තැනක නතර වෙලා කෙනෙක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඊළඟට පන්සලට ගියාම පන්සලේ හාමුදුරුවෝ බණ කියනවා දැක්කාම හැමෝම පන්සලේ හාමුදුරන්ට වඳිනවා දැක්කාම දාන ගෙනලා පිළිගන්නනවා දැක්කාම එහෙම වුණත් හොඳයි කියලා හිතුන වෙලාවල් තිබුණා. පසුව දැන් අපි වැඩෙනකොට ඊටාම ආසාවෙන් කරපු ශිල්පය තා කුඩා කාලේ ඉඳලා බිත්තිවල අඳිනකොට අහුවෙන පතපොතේ අඳිනකොට ඇඳුම්වල අඳිනකොට ඒවට බනිනකොට බැනුම් අහනකොට එහෙම කරන්න එපා කියනකොට ඒක වැඩියෙන් කරන්න සහ ඒ තුළින් මගේ අදහස් අනිත් කෙනාට ප්‍රකාශ කිරීමට ආසාවක් තිබුණා. මෙන්න මේක මම ඊටාම තෘප්තිමත් වෙච්චි අවස්ථාවක් කියන කාරණාවක් කියන එක මට දැන් ආපහු හැරිලා බලනකොට පේනවා. අර හැම දෙයකින්ම මට තෘප්තිමත් වෙන්න පුළුවන්. හැබැයි මට ඒකෙන් අනිකාට කළ හැකි බලපෑම අඩුයි. ඔව් ඒ කියන්නේ ගුවන් යානය පදවල කාර්යවල ඒ තරම් දේවල් නෙවෙයි. ඊළඟට අර වෛද්‍යවරයා පන්සලේ නායක හාමුදුරුවෝ ගුරුවරයා ඒකත් එච්චර දෙයක් නෙවෙයි. හැබැයි අර මගේ තුල තියෙන අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කිරීමට මම යොදාගත්ත සටහන් නැඳීම ඒක සමාජයට බලපෑමක් වෙනවා. ඒකෙන් අනිත් අය එක්කෝ විස්මයටපත් වෙනවා, එහෙම නැත්නම් කෝපයටපත් වෙනවා. එහෙමත් නැත්නම් මේක මේ මොනවාද මේ මොන කෙහෙම් බලද්ද මේ කරන්නේ මේවා කරලා හරියනවද කියලා ඒ අරගොල්ලෝ ඒවට ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දැක්වීම හරහා මට දැනුණා මගේ ළඟ තියෙනවා ආයුධයක් අනිත් කෙනා කිතිකවන. මම ගිහිල්ලා අතෙන් කිතිකවනව නෙවෙයි. නමුත් මම කරන වැඩේ නිසා බොහෝ දෙනෙක් ඒ ගැන එක්ක ප්‍රසන්න වෙනවා, එක්ක අප්‍රසන්න වෙනවා, එක්ක කෝප වෙනවා. කියන ඔවුන්ගේ අවධානයට කොහොමද ලක් වෙනවා. ඔවුන් නලියන ස්වභාවයක් ඇති වෙනවා. ඒක මගේ විශේෂ හැකියාවක් කියන එක පිළිබඳ මට චූටීවක් පුංචි කාලෙදීම තිබුණා. සහ එයින් මම තෘප්තිමත් වෙනවා. ඒකේ අවසානයක් නිමාවක් මම දැක්කේ නැහැ. දැන් මට නිකන් හිතුණා දැන් කාර් එකක් පදවනවා කියලා හිතුවොත් එහෙම ඒක එකම දෙයනේ කරන්න තියෙන්නේ. ඔව්. හෙමින් යන්න ඕන නම් බ්‍රේක් එක ගහන්න ඕන. වැඩි ශක්තියක් වාහනයට ලබලා දෙන්න ඕන නම් ජියර් එකක් දාන්න ඕන. මේවා පුංචි කාලෙදීම අපි තේරුම් ගත්තා. ඒකට ඒ එකම දේ කරනවට වඩා අර මගේ තුල තියෙන අනිත් අය තුල අඩු මගේ තුල තියෙන හැකියාව පිළිබඳ මට විශ්වාසයක් ඇති වුණා. ඒ විශ්වාසය තමයි අද කරන දේ ඒ විදිහට නොකරපුවාම අර වගේම අනිත් මිනිස්සු ප්‍රතිචාර දක්වනවා. එතකොට ඒ ප්‍රතිචාර දැක්වීම මට රසයක් බවට පත් වුණා. එයින් මගේ අද දක්වා එන ගමන කෙනෙකුට සාර්ථකයි කියන්න පුළුවන්, කෙනෙකුට අසාර්ථකයි කියන්න පුළුවන්, කෙනෙකුට දිනලා කියන්න පුළුවන්, කෙනෙකුට පෙරදිලායි කියන්න පුළුවන්. හැබැයි මම එයින් විශාල සමාජ බලපෑමක් කරලා තියෙනවා. ඔක්කොටම වැඩිය මම සතුටු වෙලා තියෙනවා. හෝ විට මේ සමාජයේ තියෙන ගැටලුවක් තමයි තමන්ට සතුටු වෙන්න පුළුවන් දේ නැත්නම් තමන්ගේ විනෝදාංශය තමන් වඩාත් කැමති දේ රැකියාව විදියට කරන්න වාසනාව හම්බ වෙන්නේ නැති එක. හැබැයි ඔබට එහෙම වාසනාවක් ලැබෙනවා. ඒක වාසනාවක්ද නැත්නම් ඒක මොකක්ද? කැපවීමෙන් ළඟා කරගත්ත දෙයක්ද? මොකක්ද? කැපවීමෙන් ලබාගත්ත දෙයක්. මම එක කාලයක් මම අර පිටාගෙන හිතාගෙනනකොට මම හිතුවා ඒක වාසනාව කියලා. දැන් අද වෙනකොට මට හිතෙනවා මගේ අවාසනාව වෙන්නේ නැති කියලා. එතන එක තැනක නවතින්න පුළුවන් කමක් නැහැ. මට දැන්
හිතෙනවා දැන් ඔබ ප්‍රශ්න කරනකොට මට හිතෙනවා දඬුවමක්ද කියලා. එහෙම හිතෙන්නේ දැන් මේක එක තැනක නතර වෙලා එක තැනක එකම මට්ටමේ අගයීමකට හෝ එකම මට්ටමේ උස් තලයක රැඳවිලා නැහෙනි. මේක ෂණිකව බිමටම ඇද වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෂණිකව මේක නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. එහෙමත් නැත්තම් මේක සත් පාකට වැඩක් නැති නොගැලපෙන නොහැකියාවක් කියලා කෙනෙකුට මේක සමච්චලයකට ලක් කරන්නත් පුළුවන්. ඉතින් එහෙම තැනක මේක රඳවා ගැනීම සඳහා මට විශාල කාර්යභාරයක් කරන්න වෙලා තියෙනවා. දැන් අපි හිතමු වෛද්‍යවරයෙකුට ඔහුගේ විභාගයේ සමත් වෙලා පුහුණුව ඉවරුණන් පස්සේ බොහෝ වෛද්‍යවරු එතනින් එහාට ඒක වැඩි දියුණු කර ගැනීමට පර්යේෂණ කරන එහෙම අය ඇති. ගුරුවරයෙක් වුණත් එහෙම ඇති. නමුත් මම දකින බොහෝ දෙනෙකු ඒ තැන්වලට ගියන් පස්සේ නතර වෙනවා. දැන් මම ඒ ස්ථානයේ ඉන්නේ. එතනින් එහාට ඔවුන්ට ඒක පිළිබඳ අභියෝගයක් නැහැ. නමුත් මම ඔබ මට කතා කරන හේතුව මත මම ඇති වෙලා ඉන්න මට එහෙම නතර වුණොත් දැන් මම සුදුසු ස්ථානයට ආවා මෙතන මට සුරක්ෂිතයි. එහෙම කියලා මට ආරක්ෂාවක් නැහැ. මගේ එක අතපසුවීමක් නිසා එහෙම නැත්නම් මගේ නොසලකිලිමත් වීම නිසා එහෙම නැත්නම් මම මේ ඉන්න ජවයේ මම රඳවාගෙන නොහිටියොත් ඒ ශනිකයෙන් මම විනාශ වෙනවා. හරියට අර වයර් දෙක එකට සම්බන්ධ වෙලා තිබුණොත් තමයි ආලෝකය එන්නේ. ඒ වගේ. මේක යම් විදියක මට නිින්ද ගියවපම හරි මේක නැති වුණොත් එහෙම ආලෝකය නැති වෙලා යනවා. ඉතින් මේක විශාල දඬුවමක්. ඉතින් මේ ජීවිතේ සමහරලාට අපිට කරන්න ලැබෙන දේවල් ආශිර්වාද වගේම දඬුවම් විදියට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක Tamanට පිටින් ඉඳන් බලන අයට සමහරලාට ඒක තමයි මේ ලෝකේ ළඟා කරගන්න තියෙන අමාරුම ඉලක්කය. හොඳම දේ වෙන්න. හොඳම දේ. ඉතින් අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ දිනන ජීවිත අපේ කතා බහේ ඊළඟ කොටසට අපි සම්බන්ධ වෙනවා. අපි නැවතත් අපේ කතා බහට එකතු වෙනවා. ශාන්තක හේරත් මහත්මයා තමයි අද දවසේ අපේ මැදිරියේ ඉන්නේ. ලංකාවේ ඉන්න ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම විවිධ ශාස්ත්‍ර ගණනාවක නිපුණෙක්. ඉතින් අපි දැන් මේ ළමා කාලය සහ මේ ශාස්ත්‍රයේ ගැන ඔබට තියෙන තක්සේරු ඔබ ඉන්න තැන ගැන ඔබට තියෙන තක්සේරුව ගැන කතා කළා. මම හිතනවා අපි දැන් මේ කලා ශාස්ත්‍රය නිසා මේක සුවිශේෂී කලාවක් නිසා චිත්‍රය කියන එක අඳින්න විතරක් නෙවෙයි. චිත්‍රය මේ ලෝකේ තියෙන බොහෝ දේවල් වලට පසුබිම් වුණා, පාදක වුණා. රූප අපිට මේ චලන චිත්‍රය දක්වාත් නැත්නම් ඊට වෙනත් මාධ්‍ය දක්වාත් සහ මේ චිත්‍ර කියවනවා කියලා මාතෘකාවකුත් ලෝකේ තියෙනවා. එතකොට මේවා ගැන මේ චිත්‍රය ඇත්තටම මොකක්ද චිත්‍රය කියන්නේ? චිත්‍රය ඔබ කොහොමද හඳුනගන්නේ? චිත්‍රය කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක්. එතකොට මිනිසුනුයි සත්වයනුයි අතර ඇති වෙන වෙනසක් තියෙනවානේ. මිනිසා අලුත් දේවල් තමන්ගේ සුව පහසුවට එහෙම නැත්නම් තමුන්සෙන අභියෝග ජය ගැනීම සඳහා හිතලා නිර්මාණය කරගන්න පුළුවන් කෙනා. එතකොට මේ හිතන එක කියවන එකට උදව් වෙන සහ අපි ඒවා සැලසුම් කිරීම සඳහා උපකාර වන
මූලිකම දේ තමයි චිත්‍රය. ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි කරන කියන හැම කටයුත්තකටම එකතු වෙනවා. ඒකෙන් තොර වෙච්චි මිනිසුන් කරන කිසිම කටයුත්තක් නැහැ. දැන් අපි ගත්තොත් ගයක් හදනවා කියන එකෙත් චිත්‍රය තියෙනවා. ඊළඟට දැන් අපි නිර්මාණ ශිල්පියෝ කියලා හිතන කොටස කඩදාසියක් හරි කැන්වස් එකක් හරි බිත්තියක් හරි මොකක් හරි ආයාසයෙන් අඳින දෙයක් චිත්‍රයක්. දැන් ගෙදර කුස්සියේ අම්මා හෝ කවුරුන් හෝ ආහාරය සඳහා අපිට කිසියම් ද්‍රව්‍යයක් ආහාරයක් බවට පත් කරගන්නා එක තුළද චිත්‍රය තියෙනවා. ඒ හදාගන්නා කෑම වේල තමුන් බෙදා ගැනීම තව කෙනෙකුට පිළිගැන්වීම තුළද චිත්‍රය තියෙනවා. වර්ණ තියෙනවා. ඒ වගේ හැඩයන් තියෙනවා. ඒ පිළිවල තමයි චිත්‍රය කියන එක කියලා මට හිතෙනවා. එතකොට අපි දකින දේවල් වල චිත්‍රය තියෙනවා. දැන් කුරුල්ලෙක් පියාඹන එක අපි දකිනවා. ඊළඟට මේවත් එක්ක අපිට හිතෙනවා. මේකේ තියෙන විශේෂත්වය ඒකයි. හිතන්න පොළඹවන්නේ රූප චිත්‍ර. එතකොට දැන් මේක අපි ටිකක් ගැඹුරින් අපි හිතුවොත් එහෙම කුරුල්ලෙක් ඉගිලෙනවා දැක්කහම සමහර අයට හිතෙනවා ඉගිලෙන්න පුළුවන් නම් කියලා. එතකොට ඒකේ වැඩි දුර හිතපු කෙනා තමයි අපිට තටු නැහැ. කුරුල්ලට තටු තියෙනවා. එතකොට මේ තටු අපිට කොහොමද හදාගන්නේ? අපිත් කොහොමද ඉගිලෙන්නේ? එතකොට අද අපි දකින ගුවන් යානයේ නිර්මාතෘ චිත්‍ර ශිල්පී. ඒ සැලසුම් නිර්මාණය කරේ තමුන්ට ඇති වුණු හිතිවිලි ජයග්‍රහණය සඳහා ගෙන යාමට සැලසුම් හැදීම සඳහා චිත්‍රය උපයෝගී කරගත්තා. මල්ටි බැරල් රොකට්ටුව විනාශකාරී ආයුධයක්. මේ සඳහාද නිර්මාණය හවුල් කරගත්තේ චිත්‍ර ශිල්පී සටහන් අඳින්නේ. හැම කෙනෙක් ළඟම මේ සටහන් ඇඳීමේ ගුණය තියෙනවා. හැකියාව තියෙනවා. දැන් කුඹුරක් ගොඩ නගන්න නියරවල් ලියදී ඒ හදන්නේ චිත්‍රයක් තමයි. එතකොට ඒකේ වල් නෙලන එක ගොයන් පැලේ හිටවන එක නිසි දොරකින් රටාවකට ලස්සනට හදන එක තුල චිත්‍රය තියෙනවා. චිත්‍රය නැත්තේ මොකද්ද කියලා ඔබට පුළුවන් නම් හිතලා මට කියන්න. චිත්‍රය නොමැතිව අපි අතර තියෙන මිනිසා විසින් නිර්මාණය කරගත්ත දේත් එහෙම නැත්නම් ස්වභාව ධර්මයා විසින් මවල තියෙන දේ හැම එකම තුල චිත්‍රය තියෙනවා. ස්වභාව ධර්මයේ තියෙන දේවලිනුත් මිනිසුන් විසින් නිර්මාණය කරන දේවලිනුත් ඒ චිත්‍රය ගලවා ගැනීම හෝ එක්කාසු කිරීම හෝ මුසු කර ගැනීම ඒකත් එක්කම ඊළඟ තියෙන දේ තමයි හිතන එක. මනස. එතකොට ඇඳීමේ කෞශල්‍ය ගුණය දියුණු කරගන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඕනම කෙනෙකුට ඒ හුරුව ඇති කරගත්තොත් ඒ අභ්‍යාස ටික නිවැරදි කරොත් ඒක අඳින්න පුළුවන්. හැබැයි ඒ අඳින එක නිර්මාණශීලී වෙන්නේ හිතන්න පුරුදු වුණා. හිතන්න බැරි කෙනෙකුට අඳින්න බැරිද? හිතන්න බැරි කෙනෙකුට අඳින්න නෙවෙයි මොකුත්ම කරන්න බෑනේ. හැබැයි හිතන්නේ නැහැ කියලා හිතන එක අමතක කරන අය ඉන්නවා. පහසුවෙන් ජීවත් වෙන්න පදනම හැදුනන් පස්සේ හිතන එක අමතක කරනවා. අර පහසුව තුළ ජීවත් වෙන්න හදනවා. එහෙම හිතන්න නැතුව ඉන්න කෙනෙකුට ඉන්න පුළුවන්. එහෙම අය මේ සමාජයේ ඉන්නවා. හැබැයි නිර්මාණ ශිල්පියෙක් වෙන්න නම් අනිවාර්යෙන් හිතන්න වෙනවා. හිතන්න අලුත් දේවල් පෙරලෙනවා. ලේඛකයෙක් ගත්තහම ඔහුට පිටු අවශ්‍ය වෙනවා. හිතන්න අකුරු අවශ්‍ය වෙනවා. වචන අවශ්‍ය වෙනවා. හිතන්න. ඒක තුලිනුත් ඔහු කරන්නේ
අනිත් කෙනාට මවනවා. ලේඛකයාත් චිත්‍ර ශිල්පී. ලේඛකයා ලියන දේ තුලින් ඒ වචන වලින් වචන අතර තියෙන හිඩැස් වලින් කියවන්නාට ඉතිරි කරන රූප හදාගන්න අවස්ථාව දෙනවා. එතකොට එහෙම අවස්ථාවල් නොදෙන වාක්‍ය තියෙනවා, රචනා තියෙනවා. ඒව නිර්මාණ වෙන්නේ නැහැ. හැබැයි ඒ තුලද සමහර විට හිතන්න තරම් දේවල් හිතන කෙනෙකුට ඉතිරි වෙලා තියෙනවා. ඒතර එහෙම කෙනෙකුට තවත් අලුත් තැනකට යන්න අවස්ථාවක් ඉතිරි වෙලා තියෙනවා. ඒතර මේකේ අවසානයක් නැහැ. ඉතින් මට ඔහොම හිතෙන එක සමහරලාට මටම විකාරයක්ද කියලාත් හිතෙනවා. එතකොට සමහර වෙලාවට වැඩි හිටියෝ ඕනවට වැඩි හිතන්න එපා කියලා කියන්නෙත් ඒකට. එතකොට අපිට හිතන දේවල්, දැන් මට හිතන දේවල් බොහෝ වෙලාවට ඒක රූප බවට පත් වෙනවා. මගේ තියෙන අර කෞශල්‍යයත් එක්ක මම එකතු කරගන්න නිසා. වර්ණ බවට පත් වෙනවා. එතකොට ඒකට වර්ණ නැත්තම් වර්ණ හදාගන්නේ කොහොමද කියන එක හොයන්නේ හිතෙනවා. දැන් අඳින රූපය, දැන් කෙලින් ඉරක් අඳින්න බොහෝ අය අඩිකෝදුවක් පාවිච්චි කරනවා. එතකොට අඩිකෝදුවෙන් පාවිච්චි කරන ඉර මම යොදාගන්නේ මට ඒක අවශ්‍යයි කියලා හිතන තැනට. අන්න මම හිතනවා රූපය ගැන. එතකොට සමහර තැනට අඩිකෝදුවෙන් පාවිච්චි කරලා ඉරක් ගැහුවොත් ඒක එතෙන්න නුසුදුසුයි කියලා හිතනවා. ඒක එතෙන්ට වෙනස් පිටින් ගෙනලා දාපු දෙයක්. එතන නිර්මාණශීලී බවට ඒක යෝග්‍ය නෑ කියලා මට හිතෙනවා. ඉතින් එහෙම හිතෙන එක අවශ්‍යයි. එහෙම හිතෙන එක අලුත් තැනකට යන්න, අලුත් විදිහකට කටයුත්තක් කරන්න මාර්ගය වෙනවා. මේක චිත්‍රයේ නිර්මාණ ශිල්පයේ ආරම්භය වෙනවා. එතකොට ඒක වදයක් කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම වෙන අය මේකෙන් ඉවත් වෙනවා, පෙරෙනවා. හොඳයි. දැන් මේ චිත්‍රය සම්බන්ධයෙන් සහ චිත්‍රය සම්බන්ධ අත්දැකීම තුල අවබෝධ කරගත්ත දේවල් එක තමයි මේ කතාබහ අපි ඉස්සරහට ගෙනියන්නේ. මොකද අපේ දිනන ජීවිත වැඩසටහන ඇතුලේ අපි අවසානයේ ළඟා වෙන්න ඕන අරමුණ තමයි මේ චිත්‍ර කියන විෂය තුලත් ජීවිතය දිනන්න සහ දිනවන්න පුළුවන් වෙච්ච ඉතිහාසයක් තිබුණ මිනිස්සු හිටියා. වර්තමානයේත් ඒ ආකාරයයි ඉන්නවා කියන එක. ඉතින් මේ විරාමයට ගිහිල්ලා විරාමයෙන් අනතුරුව අපි නැවතත් අපේ කතාබහට සම්බන්ධ වෙනවා. අපි බලමු ජීවිතේ දිනා ගන්න මේ අත්දැකීම් කොච්චර ඔබට ඉවහල් වේවිද කියලා. නැවතත් අපි ශාන්ත ගෙහෙරත් මහත්මයා එක තමයි මේ කතාව ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් දැන් ඔබතුමා අපි චිත්‍රය ගැන කතා කරන්නේ, චිත්‍රයෙන් කොහොමද ජීවිතය දිනන්නේ කියන එක. මේ චිත්‍ර ශිල්පියෝ ලෝක ජීවත් වෙච්ච ඩා වින්චි, පිකාසෝ, වැන්ගෝ, මයිකලෑන්ජලෝ මේ අය අතරේ තිබුණා හරි අමුතු පුරුදු, අමුතු විදිහේ හැසිරීම, අමුතු චරිත ලක්ෂණ, හිතපු විදිහ වෙනස්. මේ ස්වභාවයේද චිත්‍ර ශිල්පියාව බිහි කරන්නේ. දැන් ඒ ප්‍රශ්නෙට උත්තරේ අර අපි කතා කරපු දේ තුළ පැහැදිලිවම සාකච්ඡා වුණා. ඒක තමයි. ඒ පුරුදු වලට වඩා කරගෙන යනකොට හැබැයි වීම ඇති වෙනවා. ඒවා පුරුදු බවට පත් වෙනවා. ඒක එහෙම වෙනවා. ඔහු ඒකට ප්‍රිය නම් අපි ඒක වැඩිපුර කරනවා. ඒක හරි. එතකොට ඒවට අකමැති අය ඒ වගේ වෙන් වෙනවා. දැන් සමහර වෙලාවට හිතෙනවා දැන් පුංචි කාලේ ඉඳලම දැන් මම ආස කරන ඒ සමහර දේවල් වලට අපිට සමාජයේ තියෙන සමහර හේතුන් නිසා යන්න බැරි වෙනවා. එතකොට ඒ යන්න බැරිවීම මතම යන්න වෙන අවස්ථාවල් ඇති වෙනවා. එතකොට දැන් අර ඔබ කියපු සමහර
ප්‍රකට නිර්මාණ ශිල්පීන්ගේ චරිත කතා දිහා බලපුහම ඒ වගේ අපිට හම්බ වෙනවා ඔවුන් අර පවතින සමාජ ක්‍රමයේ තියෙන රිද්මයානුකූල ගලායාමට නතු වෙලා නැහැ. ඔවුන්ට ආවේනිකයි උන්ගේ චලනය. ඔව්. එතකොට ඒක සමාජයේ ඉන්න එකට වරද විදියට දකින්නත් පුළුවන්. සමහරට මෝඩයෙක්ට දකින්න පුළුවන්. සමහර විට කුසීතකමක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක ඔහුගේ ජීවන ක්‍රමයට අවශ්‍ය වෙන්න පුළුවන්. ඔහුගේ පැවැත්ම තියෙන්නේ ඒ රටාව. ඒ රටාව තුළ වෙන්න පුළුවන්. එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන් සමාජයක ඔහුගෙන් විශාල ප්‍රයෝජනයක් සමාජයට ඒ විෂයට මනුෂ්‍ය වර්ගයාට ගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක අයහලේ යන්නත් පුළුවන්. දැන් බොහෝ නිර්මාණ ශිල්පීන් ගත්තහම කතාන්තර තියෙනවා, ජීවිත කතාන්තර තියෙනවා. සමහර අය බෙල්ලේ වල දාගෙන තියෙනවා. සමහර අය වෙඩි තියාගෙන තියෙනවා. වාහනේ වේගෙන් පදවගෙන ගිහිල්ලා ගහකට හප්පල ජීවිතේ නැති කරගෙන තියෙනවා. පිට රටවලත් තියෙනවා, ලංකාව තුලත් තියෙනවා. දැන් ලංකාව තුල ඉතා ප්‍රකට නිර්මාණ ශිල්පියෙක් සෝලියස් මෙන්ඩිස්, කැලණිය පන්සල චිත්‍ර ඇඳපු චිත්‍ර ශිල්පියා. ඔහුට ඔහුගේ ගෞරවයට හානි වෙන විදිහට එහෙම නැත්නම් ඔහුගේ සිතිවිලි වලට අනුව කටයුතු කිරීමට අවස්ථාව නොදීම නිසා ඔහු Tamanගේ පෙන්සල් ටික අරගෙන කැලණි ගඟට විසි කරලා චිත්‍ර අඳින එක නතර කරලා තියෙනවා. ඒ වගේම තවත් උදාහරණයක් ගන්න පුළුවන්. මේක කලාව පුළුල් චිත්‍රය විතරක් නෙවෙයි කලාව කියන්නේ. මේ හැම එකටම නර්තනය, නාට්‍ය, සංගීතය, ලේඛනය මේ ඔක්කොම තමයි චිත්‍රය කියන්නේ. දැන් අපේ ඉස්කෝලේ පන්තියේ අපේ ටයිම් ටේබල් එකේ බෙදලා තිබ්බට සංගීතය වෙනම, නැටුම් වෙනම, ආර්ථික විද්‍යාව වෙනම එහෙම එකක් නැහැ. හරි? දැන් ඒ අනුව ගත්තාම සංගීතවේදියෙක් විදිහට සුනිල් ශාන්ත. ඔහුට ලැබිච්ච ඔහුගේ විෂය නිර්මාණශීලී තත්ත්වය ඔහුට පවත්වාගෙන යන්න බැරුව ඔහුට කරපු අභියෝගය හැමේ ඔහු ඒ තමුන්ගේ විෂය පාවිච්චි නොකර ජීවත් වීම සඳහා උර්ලෝසු, පෙට්‍රොමැක්ස් ලාම්පු එහෙම හදන පොඩි කඩයක් දාගෙන හිටියා. ඔහු තමුන්ගේ යාළුවෙක්ගේ ගෙදර තිබිච්ච කුකුල් කොටුවක අවසාන කාලේ ජීවත් වුණායි වගේ කතන්දර අපිට දකින්න ලැබෙනවා. මේ ඒ මිනිසුන් තුළ තියෙන සුවිශේෂකම් අගය නොකරන සමාජයක දී දකින්ට ලැබෙන දෙයක් මිස අර අලුතෙන් හිතන, අලුතෙන් ශක්තිය ගොඩනගා ගන්න අනිත් කෙනා තුළ සුලභව දකින්න නැති විශේෂිත හැඟීම් සහ හැකියාවන් නැති, පෞරුෂයන් නැති පුද්ගලයන් පිළිබඳව සමාජයේ ඉන්න පැහිච්චි සමාජ ක්‍රියාකාරයකම හසුරුවන්නන්ට අවබෝධ කරගත නොහැකි වුණාම ඇති වෙන ඛේදවාචක. එහෙම නැතුව අර වෙනස් වෙන මිනිහාගේ ඛේදවාචකයක් නෙවෙයි. වෙනස අවබෝධ කරගන්න බැරි අයගේ ඛේදවාචකය. ඒක නිසා අර සුවිශේෂ විශිෂ්ට දුලබ සුලභ නොවන දුලබ ශක්තිය නැති අයගෙන් සමාජයට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. දැන් මම ඔබතුමාගෙන් තවත් මේ ප්‍රශ්නය අහන්න ඕනේ. මොකද දැන් පොඩි දරුවෝ සමාජයේ පොඩි දරුවෝ ඉන්න දෙමව්පියෝ ගොඩක් වෙලාවට උත්සාහ කරනවා ඔවුන්ගේ ජීවිතවලට ජයග්‍රහණය කළ හැකි කෙටි මඟ හොයන්න. ෂෝට්කට් හොයාගන්න. ඉතින් ඒකට මේ සමහර වෙලාවට ඒගොල්ලෝ හිතනවා මේ රියැලිටි තරගයක ජයග්‍රහණය කිරීම ඒකට හොඳම මාර්ගයක් කියලා. එහෙම නැත්නම් හිතනවා එයාගේ මොකක් හරි දක්ෂතාවය සම්බන්ධව තියෙන වීඩියෝවක් සමාජගත කිරීම තමයි ඒකට තියෙන මාර්ගය කියලා. ඉතින් මේ අතරේ තවත් සමහර දෙමව්පියෝ ඉන්නවා චිත්‍ර ශිල්පියෙක් කරන්න ඕනේ, සංගීත ශිල්පියෙක් කරන්න ඕනේ,
නර්තන ශිල්පියෙක් කරන්න ඕන කියලා හිතන අය. දැන් ඔබේ ළඟටත් ලොකු ශිෂ්‍ය පරම්පරාවක් එනවා. මේ එන දරුවෝ ඒ ඔබේ ළඟට එවන දෙමව්පියෝ පොදුවේ ගත්තම ඒ අය ඇත්තටම මේ චිත්‍ර කලාව ගැන අවබෝධයකින් දෙවන්නේ ඔබට දැනෙනවද? ඒක නැත්නම් ඒක එහෙම නැත්නම් මේක රැල්ලක්ද? දැන් අද වෙනකොට අපේ දෙමව්පියන්ගේ අවබෝධයක් තියෙනවා කියලා මට දැනෙනවා. ඔහුන්ටත් අහිමි වුණු අධ්‍යාපනයේ යම් යම් විෂය කාරණාවල් තමුන්ගේ දරුවට ලැබෙන්න දුන්න නම් හොඳයි කියන හැඟීම තියෙන පුළුල් දැනුමක් තියෙනවා කියන එක මට දැනෙනවා බොහෝ දෙමව්පියන්ට. හැබැයි ඔවුන්ටත් ගැලවෙන්න බැරි වෙලා තියෙනවා මේ තරඟකාරී රටාවට තමුන්ගේ දරුවා මුහු නොකර ඔවුන් ජයග්‍රහණය කරයිද? දැන් මට එක අම්ම කෙනෙක් කිව්වා මගේ පන්තියට එන ළමයෙක්ගේ සර් වගේ වුණොත් එහෙම මගේ ළමයාට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. දැන් චිත්‍රය ඉගෙන ගන්න වෙල මගේ දරුවා සර් වගේ වුණොත් එතකොට එතන තියෙනවා වෙන කියවීමක්. දැන් යාලට අවශ්‍ය නිර්මාණශීලීව අලුතෙන් හිතන අලුත් අභියෝගයට මුහුණ දෙන දරුවෙක් නෙවෙයි. ඔවුන්ට ඕන ඉතා සරලව මේ සමාජයේ දිනාගෙන දිලිහෙන සල්ලි හොඳට හොයන බලය තියෙන කාර් තියෙන තට්ටු ගණන් ගෙවල් තියෙන අර අපි සුලභව දකින සුලභ මිනිසුන්ගේ හිතවිල්ලක් ඒ. අලුත් විදියට හිතන අලුත් ප්‍රශ්න නිර්මාණය කරගන්න ඒ ප්‍රශ්නවලට මුහුණ දෙමින් තවත් ඉදිරියට යන්න හිතන ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැති නිර්මාණශීලී හෝ සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙමින් ජයග්‍රහණය හොයාගෙන යන අමුතු සත්වයෝ අමුතු මිනිසුන් අවශ්‍ය නැහැ සමාජයට. ඔවුන් නිසා තමයි හැබැයි ලෝකෙ දිනන්නේ. ලෝකෙ වෙනස් වෙන්නේ. පවතින්නේ. හැබැයි අපේ බොහෝ දෙනෙකුට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. නමුත් තමුන්ගේ පාසල් කාලය තුලදී තමුන්ට චිත්‍රය පාසලේදී ඉගෙන ගන්න නොලැබුණු නිසා මට චිත්‍රයේ රස විඳින්න බැරි වෙලා තියෙනවා. මට චිත්‍ර තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මගේ දරුවා ඒක තේරුම් ගන්නවා නම් හොඳයි කියන එවැනි හැඟීම් තියෙන අය ඉන්නවා. එතකොට ගෙදර පාලනය කරගන්න බැරි තරම් දඟ කරන දරුවෙක් මගේ කලාගාරයට ආපුහම ඒ දෙමව්පියෝ පුදුම වෙනවා. ඒ ගත කරන කාල සීමාව අර විනයක් හික්මීමක් ඇතිව ඔහු ගත කරන්නේ කොහොමද කියන එක. එතකොට ලොකු කොලයක හැල්මේ වෙන දෙයක් ගැන අවධානයක් යොමු කරන්නේ නැතුව භාවනාවකට යොමු වුණා වගේ චිත්‍රයක් සම්පූර්ණයෙන් ඉවර කිරීම සඳහා අවධානය යොමු කරේ මේ මගේ පුතාද කියලා අහන විස්මය සමහර අවස්ථාවලදී දෙමව්පියෝ විසින් පළ කරලා තියෙනවා. ඒ කරලා සමහර වෙලාවල තියෙනවා අපේ කලාගාරේ ක්‍රීඩා පිට්ටනියක් වෙනවා. සමහර වෙලාවට අපේ කලාගාරේ නාට්‍ය ශාලාවක් වෙනවා. සංගීත සංදර්ශන වේදිකාවක් වෙනවා. ඒකයි මං හැම වෙලේම කියන්නේ මේ විෂය බෙදලා වෙන් කරලා එහෙම නැහැ. මේවා මිශ්‍ර වෙලා හොඳ නරක දක්ෂකම් මේවා ඔක්කොම එකතු වුණු තැන තමයි විචිත්‍රකම තියෙන්නේ. එතකොට මේ විචිත්‍රකම අගයන්න පුළුවන් සමාජයක් හිතන්න පුළුවන් සමාජයක් ගොඩනැගිලා නැහැ අපේ ක්‍රමය තුළ. එහෙම ක්‍රම අතීතයේ අපේ ගම්වල එහෙම තිබිලා තියෙනවා. මං හිතන්නේ අපි විරාමයකට ගිහිල්ලා ඒ කොටසට කතා කරගන්න එක හොඳයි. මොකද මේ දැන් අපි අනාගතය දිනන්න නම් අපි ඉතිහාසය
දැනගෙන ඉන්න ඕනේ කියලා කියනවා. අපේ සමාජයේ සමහර ස්තර තිබුණු විදිහ අපිට වැදගත් වෙනවා අපි අනාගතය ගැන හීන හදද්දී. ඉතින් මේ විරාමයෙන් අනතුරු අපි නැවතත් ශාන්ත කේහේරත් මහත්තයා එක්ක මේ සාකච්ඡාව දිගටම අරගෙන යනවා. ඔව් අපි නැවතත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ අද අපේ විශේෂයෙන් අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ශාන්ත කේහේරත් මහත්මයා. ඉතින් මේ අපි කතා කර හිටියේ ඔබේ ගමේ අත්දැකීමක් පුංචි කාලේ. ඔව් පුංචි කාලේ අත්දැකීමක්. එතකොට දැන් ඒ ඉතා කුඩා කාලේ අත්දැකීමුයි අද ජීවත් වෙන කාලේ අත්දැකීමුයි ගත්තාම ඒ සමාජයක් ගැන දැන් අපිට හිතන්නවත් බෑ. ඒ තරමට ලොකු වෙනස්කම් තියෙනවා. දැන් එදා සෙල්ලම් කරද්දි පුංචි ඉස්කෝලේ පන්තියේ හිටපු යාළුවෙක් හිටියා. ඔහු ගමේ හිටපු වෙද මහත්තයෙක්ගේ පුතෙක්. එතකොට ඔහුගේ නිවසට ගිහිල්ලා සෙල්ලම් කරනකොට අර වෙද මහත්තයා අපිට කිව්වා යන්න අර ගොයන් කපලා එහෙම තියෙන කුඹුරට ගිහිල්ලා සෙල්ලම් කරන්න. මේ වත්තේ තියෙන ගහකොළ ඒවාට හානියක් නොකර අතෙන්න යන්න. එතන සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට මට ඒ කාලේ ප්‍රශ්නයක් තිබුණා. මේ කැලේට හැදිලා තියෙන ගස්වල කොළ පොඩි වෙනවා අතු කැඩෙනවා කියලා මෙච්චර මොකටද මේ අරයට ඩෝන් යන්නේ කියලා. ඉතින් අපි ඒ ගැන කතා කරලත් තියෙනවා. හැබැයි පසුව දවසක අපිට පැහැදිලි කරලා දුන්න අය වෙද මහත්තයා මේ බිමේ තියෙන හැම ගහක කොළයක්ම සමහරට දල්ලක් වේලිච්චි කොළයක් මුලක් අපි තනකොළ කියලා ගණන් ගන්න නැති මේ දේවල් ටිකක් ගහකින් වැටිලා අපි නිතර ප්‍රයෝජනයට ගන්න නැති ගෙඩියක් මේ හැම දෙයක්ම ඉතා වටින හොයාගන්න බැරි දුර්ලභ ඖෂධකය. එතකොට දැන් දැන් අපිට අර මුලින් ඇති වෙච්ච හිතවිල්ල ඊළඟට ඒක පැහැදිලි කරලා දීම. ඒ ඔස්සේ හිතන්න අපි පෙළඹුණා. එතකොට දැන් අපිට හිතුණා පන්සලේ චිත්‍ර ඇඳලා තියෙන ඒවා බලපුවහම මේවා මොනාගෙන්ද ඇඳලා තියෙන්නේ. එතකොට ඒවා අවුරුදු 100 200 පැරණි කියලා අපි හොයාගන්නකොට දැනුවත් වෙනකොට එච්චර කාලයක් මේවා පැවතුනේ කොහොමද කියන එක. එහෙම පවතින මේවා නිර්මාණය කරලා තියෙන්නේ කොහෙන්ද කියන එක. එතකොට ඒ ගැන තව හොයනකොට අපිට මේවා වුණා මේවා ගස්වල පොතු වලින් කිරි වලින් ගල් වලිය අඹරලා ගන්න කුඩු වලින් තමයි මේ වර්ණ හදලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේවා ගැන හිතෙනවා. මේක මං ප්‍රකාශ කරලත් තියෙනවා. දැන් සීගිරිය කොච්චර කාලයක් පරණද? ඒ කාලේ ඇඳපු ඒ චිත්‍ර තවමත් අපිට ආභරණයක් වෙලා තියෙනවා. හැබැයි අපි කොච්චර දියුණුවේ කියලා කිව්වත් දියුණු වෙන්න ඕනයි කියලා කිව්වත් අපේ දැන් රසායනික විද්‍යාව ඒ වගේ මේ විද්‍යාවන් දියුණු වෙලා තියෙනවා ඒවා ඉගෙනගෙන තියෙනවා ඒවා උගන්වන්න ආයතන තියෙනවා විශ්වවිද්‍යාල තියෙනවා ඊළඟට අපි කම්පා වෙනවා අපිට පිටරටට යවන්න අලුත් නිෂ්පාදන නැහැ කියලා අපි පිටරටින් ගෙන්නන ඒවා අපි නතර කරන්න ඕන කියලා කියනවා. ඊළඟ අපිට ඊළඟ තව ආයෙ තර්ක කරනවා අපිට පිටරටට යවන්න තියෙන්නේ මොනවාද? අපිට පිටරටට යවන්න තියෙන ගෑනු ටික විතරයි. හරි. ඒකට අර පහසුම දේ තියලා ඉන්නට අම්මලා නංගිලා සහෝදරයෝ පිටරට යවලා ඒකෙන් සල්ලි හම්බ කරන්න හදලා. හැබැයි කවුරු හරි හිතුවද අවුරුදු 10 ගණක් පැරණි අද දක්වා අපිට පාවිච්චි අපිට රස විඳින්න පුළුවන් මට්ටමේ චිත්‍ර නිර්මාණය කරපු ඒ නිර්මාණකරුවෝ පාවිච්චි කරපු වර්ණය අපිට ටියුබ් එකකට දාලා දියුණු තාක්ෂණය හරහා ඒක පිටරටට යවන්න කවුරු හරි හිතුවද? අපි ව්‍යාපාර හදාගන්න ඕන ඒ පැත්තෙන්. අපේ විශ්වවිද්‍යාල පර්යේෂකයෝ
දැන් ඒව කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ඒව කරන්නේ දැන් අද සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. ඒක හරි වැදගත්. දැන් කොරෝනාවලට තියෙන හොඳම ඖෂධ ටික තියෙන්නේ අපේ පරිසරයේ තුල තියෙන ස්වභාවික විකෘති නොකරන ලද ජාන විවිධත්වයකට ඇති නොකරපු අපේ ආහාර රටාව තුල කියන. එතකොට අපිට ඕන කරන මේ සියලු සම්පත් ටික අපේ රට ඇතුලේ තියෙනවා. නමුත් අපේ කවුරු හෝ ඒවා දියුණු කරලා ඒවා තව දුරටත් ඉදිරියට ගෙනියලා සමහරට දැන් ඖෂධය කියන එකක් වුණොත් දැන්ගේ ගහක කොළයක පැලෑටියකින් එන දේ ඉන්ජෙක්ෂන් එකක තත්වයට ගෙනියන්න පුළුවන් වෙන මට්ටමේ මේ අමුද්‍රව්‍ය ටික හදා ගැනීම සඳහා හිතනවා. දැන් අපේ හාල්වල අපේ පැරණි වීවල අර කුරුට්ට සහිතව කාපුවම අපේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලා කියනවා. නමුත් ඒක කියලා එතනින් අපි නතර වෙලා ඉන්නවා. එතකොට ඒක වැඩි දියුණු කරන්නේ කොහොමද? ඊළඟට දැන් සමහරු කියනවා ඔය පැරණි ඒ වෙදකම සම්ප්‍රදායවල ඕනේ නැහැ කියලා. එතකොට ඒක නෙවෙයි ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි වෙන්න ඕනේ. මේ අලුතෙන් හිතන මිනිස්සු අලුතෙන් හිතන්න ඕන නේද මේ පැරණිකම නූතනත්වයට ගේන්නේ කොහොමද කියලා. දැන් අපේ මිනිස්සු ගොඩක් වෙලාට අපේ අධ්‍යාපනය අපිට හදලා දීලා තියෙන්නේ නූතනත්වයේ පිටරටින් ආනයනය කරන්න විතරයි. මේක චිත්‍ර කලාව තුළටත් බලපාලා තියෙනවා. දැන් අපේ රටේ චිත්‍ර කලාවට මේ වචනේ පාවිච්චි කරලා සමාවෙන්න කෙලවිලා තියෙන්නේ. අපේ අධ්‍යාපන රටාව තුළ උසස් අධ්‍යාපනය තුළ ඉහළම චිත්‍ර කලා මතවාද ටික පිටරටින් ආනයනය කරලා තියෙනවා. අපේ තියෙන නිර්මාණශීලී දේවල් අපි වැඩි දියුණු කරගන්න අපි අත දීලා තියෙනවා. ඉතින් මේවා ගැටලු. මේවා අලුතෙන් හිතෙන දේවල්, හිතන දේවල්. මේ හිතන දේවල් වලට ඉඩ දෙන්න ඕන. එහෙම ඉඩ දුන්නොත් ඒ වගේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. මෙහෙම හිතන සමාජයක් ගොඩනගන එක. දැන් දරුවන් සමග කටයුතු කරනකොට මම නම් අඳින්න වගේම හිතන්නත් දරුවන්ව පොළඹවන. හිතන්න පොළඹවන්න නම් එක කොටුවක් ඇතුළේ චිත්‍රය කියන්නේ මේක කියලා කොටු හදලා සීමාවල් හදලා ඒක ඇතුලේ පැක් කරලා චිත්‍රය හදන්න බෑ. පැක් එක ගලවලා චිත්‍රය ඇතුලේ තියෙන සංගීතය කොහොමද? චිත්‍රය ඇතුලේ තියෙන ලේඛනය කොහොමද? චිත්‍රය ඇතුලේ තියෙන නර්තනය මොකද්ද? චිත්‍රය ඇතුලේ තියෙන විද්‍යාව මොකද්ද? චිත්‍රය ඇතුලේ තියෙන ආර්ථික විද්‍යාව මොකද්ද? අපිට චිත්‍රය ඇතුලේ නැති දෙයක් නැහැ. එතකොට චිත්‍රය ගැන රස විඳින්න කොහොමද? මේවා ඔක්කොම එකතු වෙලා ඒවට දක්ෂ පුද්ගලයන් වෙන වෙනම ඒ දක්ෂතාවයන් දියුණු කරගන්න ඕන මඟ පෙන්නුවොත් විශාල ශක්තිමත් රස විඳිය හැකි නිර්මාණශීලී සමාජයක් ඇති වෙනවා. ඉතින් එවැනි නිර්මාණශීලී රසවිඳින්නන් සහිත සමාජයක ජීවත්වීමේ භාග්‍ය අපිට ලැබෙන අරමුණක් වෙනුවෙන් තමයි අපේ මේ දින ජීවිත වැඩසටහනත් අපි මේ කාලයක් තිස්සේ අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් අපි කෙටි විරාමයකට යනවා. මේ විරාමයෙන් පස්සේ තවදුරටත් අපි කතා කරමු. විරාමයෙන් අනතුරුව අපි නැවත කතා බහට සම්බන්ධ වෙනවා. දැන් ඔබ කිව්වා මේ වෙනස් විදිහට හිතන දරුවෝ ඕනේ, චිත්‍ර අඳින දරුවෝ එහෙම හිතන්න ඕනේ, වෙනස් විදිහට වැඩ කරන්න ඕනේ. දැන් ඔබ මේ වෙනස් විදිහට වැඩ කරපු අවස්ථාවලදී ඔබ වෙනස්කම්මට භාජන වෙලා නැද්ද? කියන්නේ ඔබට වෙනස් විදිහට සලකලා නැද්ද? ඔබ වෙනස් නිසා. හැම වෙලේම සලකලා තියෙනවා. ඒ සැලකිල්ල නිසා තව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. සමහරලාට දරුවෙක්ගේ නිර්මාණශීලීත්වය කියලා දකින්න දේ සමාජයේ ප්‍රතික්ෂේප කරන වෙලාවලුත් තියෙනවා. ඔය එහෙම ප්‍රතික්ෂේප වෙලා නැද්ද කොහෙද? ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ප්‍රතික්ෂේප වුණු නිසා තමයි මෙතන මෙහෙම ඉන්නේ. මොකක්ද ඒ කතාව? එකක් නෙවෙයි.
මුළු ජීවිතේම එහෙමයි. පාසල් අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කිරීමේ ඉඳලා ඊළඟට වෘත්තීය ජීවිතයේදී ඉඳලා ප්‍රතික්ෂේප කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. තවමත් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධ වචනේ මොකද්ද? ඒක වෙලා තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. හැබැයි ඒ නිසාම මේ ගමන අපි තව දුරටත් යනවා. ප්‍රතික්ෂේප වීම තමයි මගේ පොහොර. මගේ ඉන්ධනය. මම කියන වාහනයට පෙට්‍රල් ටික. එක අවස්ථාවකදී ඔබේ චිත්‍රයක් කොහොමද විසි කරනවා නේද? ඔව්. මම පාසල් අධ්‍යාපනය ලබමින් සිටියේදී තමයි පුවත්පත් එක්ක සම්බන්ධ වුණේ. මම එක අවස්ථාවක ඒක හැඳින්වුවේ නුවර ඉඳලා කොළඹ පත්තර කන්තෝරුවට තැපෑලෙන් ආවා කියලා. එතකොට දැන් ඒ කියන කතාව කෙනෙකුට විකාරයක් වෙන්න පුළුවන්. කොහොමද නුවර ඉඳලා තැපෑලෙන් කොළඹ පත්තර කන්තෝරුවට එන්නේ කියලා. ඉතින් හරි සරලයි. ආවේ නිර්මාණය. නෑ. මම ආවේ තැපැල් කන්තෝරුව හරහා. හරි ඉතින් මම තමයි ආවේ ඇන්ලොප් එකක් ඇතුළේ. මගේ නිර්මාණය ගැන මම. ඒක තමයි. ඉතින් මේ නිර්මාණශීලීත්වය විඳින්න පුළුවන්කම සමාජයට නැතිව මගේ වරදක් නෙවෙයි. ඒක අපේ අධ්‍යාපනයේ වරදක්. එතකොට මම ඒ කාලෙම උසස් පෙළ කරද්දී සිකුරා ඉස්කෝලේ ගිහිල්ලා සිකුරාදා හවස මම එනවා කොළඹට. මගේ පුංචිම කෙනෙක් හිටියා රත්මලානේ. ඒ කරලා මම යනවා එක්තරා මේක හංගන්න දෙයක් නැහැ. විජේ පුවත්පත් සමාගමට. ගිහිල්ලා සෙනසුරාදා ඉරිදා වරුවක් වැඩ කරලා හවස මං ආයෙ නුවර යනවා. එතකොට මගේ ප්‍රධාන කර්තෘවරයා වෙලා හිටියේ තා යහපත් සුප්‍රසිද්ධ සුබසිංහ මහත්මයා. ඔහුගේ දෙවෙනියා විදිහට පර්සි ජයමාන මහත්මයා. එතකොට මම ඒ කාලේ චිත්‍ර කතාවක් ඇන්දා. සුබසිංහ මහත්තයයි පර්සි ජයමාන මහත්තයයි කතන්තරේ කියනවා. ඒ කතන්තරේ අහගෙන ඉඳලා මම චිත්‍ර කතාවක් අඳිනවා. ඉතින් මට අවස්ථාවක් හම්බුණා පිට කවරේ නිර්මාණය කරන්න. එතකොට ඇතුලේ අඳින කතා කළුයි සුදුයිනේ. එතකොට පිට කවරයක් වර්ණ වලින් අඳින්න තියෙනවා. ඉතින් ඒක මම හරි ප්‍රියයි. පාටත් එක්ක වැඩ කරන්න ප්‍රියයි. ඉතින් මං ගෙදරදී මම දන්න සෙල්ලම් ඔක්කොම දාලා මම අර පිට කවරේ ඇඳා. ඇඳගෙන අර වගේ කොළඹ ඇවිල්ලා මේක පර්සි ජයමාන මහත්තයට පෙන්නවා. ඔහු ඉතා ප්‍රසන්න මොහොනෙන් ඒක රස විඳලා මට කිව්වා ලොක්කට දෙන්න කියලා. ඉතින් මං ඒක ගිහිල්ලා ඉතාම ගෞරවාන්විතව සුබසිංහ මහත්තයට දුන්නා. සුබසිංහ මහත්තයා ඒක බලලා මගේ දිහා බලලා කිව්වා මෙතන ගෑනු ළමයිගේ මූණක් ඇඳලා තිබුණා. තව මෙයා තිබුණා. ආර මූණේ රූපේ පෙන්නලා මගෙන් ඇහුවා මේ බලනකො මේ ගෑනු ළමයාගේ කොණ්ඩේ පාට පාටයිනේ. ඉතින් අර බලනකො කියලා ඒ කාර්යාලයේ හිටපු ගෑනු ළමයාගේ ඔළුව පෙන්නලා කිව්වා බලනකො ඒ ළමයාගේ කොණ්ඩේ කළුයිනේ. ඉතින් තමසේ මොකටද මේකට මේ පාට පාට දැම්මේ කියලා. ඉතින් මං හිතුවා මේ මගේ හැකියාව මගේ දක්ෂතාවය මං හිතන හැටි මගේ ඉහළ ගුරුවරයා එහෙම නැත්නම් ඉහළ නිලධාරියාට කියන්න ඕන කියලා. ඉතින් මං කිව්වා සර් අපේ පාට පෙට්ටියේ පාට 12ක් තියෙනවා. ඒකෙන් තවත් අපිට පාට වැඩි සංඛ්‍යාවක් හදන්න පුළුවන්. චිත්‍රයක් නිර්මාණය කිරීමේදී කළුයි සුදුයි වලට එහා ගිහිල්ලා වර්ණ ගොඩක් හදලා අපිට අපේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් සාහිත්‍යයේ සැලලිහිණි සංදේශේ එන සැලලිහිණියා කළුයි කියලා නෙවෙයි කියන්නේ වර්ණවත් හැඟීමක් අපිට දෙන්නේ. ඒ නිසා මම මගේ චිත්‍රය එහෙම නිර්මාණශීලීව හරි ගැස්සලා තියෙනවා කියලා. සුබසිංහ මහත්තයට කීන්ති ගියා. කිව්වා මේ ගමේ ඉඳලා ආපු මෝඩ කොල්ලෙක් මටත් උගන්වන්න හදනවා කියලා මම අර ඇඳලා හිටපු චිත්‍රේ මම හිටගෙන හිටියේ. මගේ ඔළුවටත් උඩින් විසි කරා. දැන් චිත්‍රේ කුරුල්ලෙක් වගේ පියාඹගෙන යනවා අර ශාලාවේ. ඉතින් මං දුවගෙන ගිහිල්ලා අර චිත්‍රය අහුලගෙන මං ඒ අහුලගෙන ඒක රෝල් කරලා මං හිතුවා ආයේ මම මේ පත්තර කන්තෝරුවට එන්නේ නැහැ කියලා.
පර්සි ජයමාන මහත්තයටත් කියලා මම නුවර ගියා. ඊට මාස කිහිපයකට පස්සේ නුවරදී මට වැඩිහිටි පිරිසක් සාකච්ඡාවකදී දිවයින කියලා පත්තරයක් පටන් ගන්න යනවා කියලා ආරංචි වුණා. මම ඒකට ඉල්ලුම් කරලා මම දිවයින පත්තරයට ඇතුල් වෙලා ගමේ ඉඳලා ආව මෝඩ කොල්ලගේ තරම පෙන්නුවා. විජය පත්තරෙන් දිවයින පත්තරයට ආවා. ඔව්. ළමා පුවත්පතකින් ජාතික තලයේ තියෙන අනෙක් පුවත්පතකට. පත්‍රයකට ආවා. ඔව් දැන් මේ ඔබේ චිත්‍ර ආර ඔබ හඳුන්වා දෙන්න කැමති කොහොමද? මම හිතන්නේ මේක මගේ චිත්‍ර ආර කියලා. එහෙම එකක් නෙවෙයි එතන තියෙන්නේ. දැන් මම අර කිව්වනේ අඳිනකොට හිතෙනවා. ඒ හිතෙන එකේදී තව දේවල් මැවෙනවා. ඊළඟට අපිට තියෙන අත්දැකීම් දැන් උදාහරණයකට දැන් අර මම දන්නේ අර සුභසිංහ මහත්තයා මෝඩ මහත්මයෙක් කියලා මම කියන්නේ නැහැ. සුභසිංහ මහත්තයා මාව හැල්ලුවට ලක් කරේ ඒ පරිපාලනයේ හේතුන් නිසා වෙන්න ඇති. ඒගොල්ලෝ කාර්මිකයෝනේ ඒගොල්ලන්ට ඕනන්නේ. නිර්මාණශීලී මිනිස්සු නෙවෙයි. එතකොට දැන් මෙන්න මේ වගේ රටාවක්නේ අපේ රටේ තියෙන්නේ. බිහි කරන්නේ හිතන් නැති මිනිස්සු බිහි කරන් තමයි අපේ රටේ දේශපාලඥයෝ අපේ රටේ අධ්‍යාපනඥයෝ කොච්චර කෑ ගැහුවත් අපේ රටේ විශ්වවිද්‍යාල හදන්නේ හිතන මිනිස්සු නෙවෙයි. ඒක තුල හිතන මිනිසුත් කීප දෙනෙක් ඇති වෙනවා ඇති. නමුත් බහුතරයක් ඇති වෙන්නේ යන්ත්‍ර. හරි. එතකොට ඔබ අහපු ප්‍රශ්නේදී අපි ප්‍රතික්ෂේප වෙන්නේ අපි යන්ත්‍ර නොවුණු නිසා. හැබැයි අපි මොක්කුද කියන එකත් මේ සමාජය ඇතුලේ නිශ්චිත අගයීමකට හෝ කියවීමකට ලක් වෙලා නැහැ. දැන් අර ඔබ ඇහුවා මගේ ආරක් ගැන. මගේ ආරක් නැහැ. ඒ හැමතැනම තියෙන්නේ මේ සමාජයේ මේ රටේ මේ පරිසරයේ අපි දකින ඇහෙන හිතෙන දේවල් එක්ක අපිට හිතෙන දේ. ඊළඟට මේ ලෝකේ අපි දැන් ලෝකෙටත් ප්‍රවෘත්තයිනේ. එතකොට දැන් අපි ආරම්භ කරපු කාලේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. Facebook තිබුණේ නැහැ. තාක්ෂණය තිබුණේ නැහැ. හැබැයි ඒ කාලේ සෝවියට් වලින් ආපු සෝවියට් චිත්‍ර ශිල්පීන්ගේ ලස්සන චිත්‍ර තියෙන ලොකු පොත් ඉතා අඩු මිලට තිබුණා. ඒ කාලේ අපි වෘත්තීය ආරම්භ කරන ජීවිතය ආරම්භ කරන තරුණයෝ විදිහට බ්‍රිතාන්‍ය කවුන්සිලේ පුස්තකාලේ ඉන්දියාවේ කල්චර් සෙන්ටර් එකේ පුස්තකාලේ ජර්මන් කල්චර් සෙන්ටර් එකේ පුස්තකාලේ මේවට ගිහිල්ලා ඒ රටවල පත්තර හොයාගෙන අපි අවුස්සලා බැලුවා. පොත්පත් බැලුවා. සමහර ඒවා අපිට කියව ගන්න බෑ. නමුත් අපි ඒව බැලුවා. ඒව රස වින්දා. ඒ කරලා අපේ තියෙන ගැටලු අපේ තියෙන ප්‍රශ්න වලට උත්තර හෙව්වා. දැන් දිවයිනේ කතෘ අනුර සොලමන්ස් මහත්තයා මං ගැන ලියපු ලිපියක තියෙනවා චිත්‍ර ලියන්නාගේ කතාවස්තුව කියලා. දැන් ඔබ ඔය කියපු කාරණේ ඔහු අවුරුදු ගානකට කලින් පත්තරයක ලියලා තියෙනවා. ඔහු මාව චිත්‍ර අඳින්නාගේ කෙනෙක් චිත්‍ර ලියන්නාගේ කතාවස්තුව. එතෙන්දී ඔහු එක කාරණාවක් මතු කරනවා. ශාන්තකේ චිත්‍ර මුල් කාලේ ස්වභාවික චිත්‍ර වගේ තිබුණයි කිය. පහු කාලේනේදී ඒවා විකෘති වගේ ස්වභාවයක් තිබුණා කිය. ඉතින් ඒ ගැන ඔවුන් සමූහගත වෙලා hina වුණා. ඒක ඒගොල්ලන්ගේ ඇහැ රිදුණා. නමුත් ඒවට විරුද්ධකම් ඇති වුණා. ඒව ගැන ශාන්ත ගණන් ගත්තේ නැහැ. ඔහුගේ ගමන ගියා කියලා. එතන අහපු ප්‍රශ්නත් එතන තියෙන්නේ. ඒකට හේතුව මේකයි මම පුවත්පත් රාජකාරිය කරද්දී දැන් අපි කෙටි කතාවක් අඳිනකොට කෙටි කතාව රස විඳලා කෙටි කතාවේ අකුරු වලින් ලියලා තියෙනු දෙයක්ම ඇන්දනම් එතන තියෙන්නේ වාර්තා කිරීම. එතකොට පුවත්පත් කලාවේදී අපිට කියනවා වාර්තා කිරීමේ ශෛලිය එකක්. නිර්මාණාත්මක ලිවීමේ කාරණාව තව එකක් කියලා. එතකොට දැන් මේක සාහිත්‍ය සඳහා කියන කතන්දරයක් වුණාට මේක මටත් අදාළයි.
එතකොට මම වාර්තා කරන චිත්‍රකරණයෙන් එහාට ගිහිල්ලා මම නිර්මාණාත්මක චිත්‍රකරණය අරක ඇතුළට ඔබ්බා ගැනීමට උත්සාහ කරා. එතකොට වචනේ තියෙන දේ ඒ ආකාරයෙන් කියන්නේ නැතුව වචනය කියවද්දී වචන අතර හිඩැස්සේ තියෙන මට හිතෙන්න තියෙන අවකාශය මම හොයාගෙන ඒ අවකාශය මං අඳින්න උත්සාහ කරා. මේක මම පොතෙන් පතෙන් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත දෙයක් නෙවෙයි. මම මුහුණ දීපු ගැටලු, මම මුහුණ දීපු රසය, මම මුහුණ දීපු අත්දැකීම් වලට මට ඇති වෙන ගැටලුවට මම හොයාගත්ත විසඳුම්. ඒක සමහරු පිළිගත්තා, සමහරු ප්‍රතික්ෂේප කරා, සමහරු පිස්සෙක් කියලා කිව්වා. නමුත් අද වෙනකොට ඔබ ආයතනයක් විදිහට මාව ගෙන්නලා මගෙන් ඒ ගැන කතා කරනවා. එතකොට මේ ආයතනයේ හිතන විදිහට ඔබ කැඳවුම්කරුවා විදිහට මට ආරාධනා කරපුවාම මම ජයග්‍රාහකයෙක්. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් අන්න රටකට ගිය කලක් අන්න අර කුරුටු බලි අඳින එක ගෙනල්ලා අන්න කතා කරන අරගොල්ලෝ රටකට ගිය කලක් කියලා කියන අයත් ඇති. හොඳයි. රටකට ගිය කලක්ට වඩා මේ රටකට කලක් යන්න ඕනේ කියන තැන ඉඳගෙන දිනන ජීවිත වැඩසටහන වෙනුවෙන් අපි ඔබව කැඳෙව්වා. මොකද රටෙහි ප්‍රගමනය වෙනුවෙන් අදහස් දක්වන නිතර පෙනී සිටින ලියන අඳින කෙනෙක් විදිහට අපි ඔබට යම් තැනක් දිය යුතුයි කියලා තීරණය කළා දිනන ජීවිත මේ කතා බහ ඇතුලේ. ඉතින් අපට අනුව ඔබ දිනපු ජීවිතයක්. අපට අනුව ඔබ සලකුණු තබපු චිත්‍ර ශිල්පියෙක් ලංකාවේ. එතකොට ඒ සලකුණට සමහෝ ඒ සලකුණු අභිභාව යන කෙනෙක් ඇති වේද නැති වේද කියලා කියන්න බැරි වුණත් තවම ඔබ තමයි ඒම තැනට ඉන්නේ. ඒ නිසා ශාන්තකේ හේරත් කියන චිත්‍ර ශිල්පියා මේ මිනිස්සයා මේ වේදිකා මේ අපේ මේ මැදිරියට ගෙන ඒම පිළිබඳව අපේ ප්‍රේක්ෂකාගාරය සතුටු වෙනවා. අපි ඒක දන්නවා. ඒ නිසා අපේ වැඩසටහන මෙතනින් સમાપ્ત කරන්න තමයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් ජීවිතේ දිනන්න නම් සමහරලාට අපේ හිතන විදිය, හිතන පැටර්න් එක වෙනස් කරගන්න වෙනවා. සමහරලාට අපි කරන වැඩවල අපිට තියෙන අපේ සලකුණු අපිට තබන්න වෙනවා. අපිට සමහරලාට විවිධ දේවල් ගැන අනිත් අය හිතනට වඩා සම්පූර්ණයෙන් වෙනස් විදියට හිතන්න වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කීපය මතක තියාගන්න. ඔබට ඔබේ ජීවිතය දිනා ගන්න ඕන නම්, දිනන ජීවිතය ඇතුළට එන්න ඕන නම්, මේ දිනන ජීවිත කතා බහ ඇතුලේ ඊළඟ පෙළ ගැස්මේ ඔබේ නම ලියා ගන්න ඕන නම් ඔබට ඒ වගේ තොරතුරු කීපයක්, කරුණු කීපයක් තියෙනවා ඔබේ අවධානය යොමු කරන්න. ඉතින් අද දවසේ අපි ඔබෙන් සමුගන්න සූදානම්. මේ වගේම ශාන්තකේ හේරත් මහත්මයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් මේ ලංකාවේ කලාව වෙනුවෙන් ඔබට දිය හැකි දායකත්වය අපි කිව්වත් නැතත් ඔබ දෙන බව අපි දන්නවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන මේ සඳහා ශක්තිය සහ ධෛර්යය අපේ කණ්ඩායම වෙනුවෙන්ම ඉතින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආයුබෝවන් කියලා ඔබට සමු දෙනවා. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි අපි ලබන සතියේත් මේ වගේ තවත් සුවිශේෂී චරිතයක් එක්ක දිනන ජීවිත කතා බහින් හමු වෙමු. ආයුබෝවන්.